ජේසු පිහිටයි. දයාබර හිතවතුනි, අද දවසේ ධර්මයානු ධර්ම සාකච්ඡාව සඳහා ඔබ සැමව ඊටම ආදරයෙන් ඊටම ලෙන්ගතුකමින් අපි පිළිගනු ලබනවා. අද දවසේ අපි ධර්ම සාකච්ඡාව සඳහා පාදක කරගන්නට යන්නේ සාමාන්‍ය සමයේ 15 වන ඉරුදිනට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. දයාබර හිතවතුනි, මේ කාල වකවානුව අපි හැමෝම යම් පීඩනයක, යම් අපහසුතාවයක, යම් කලකිරීම මැද්දේ ජීවත් වෙනකොට ඒ ජීවිත ගමනට උන්වහන්සේගේ ඔසුව, උන්වහන්සේගේ එකම පිළිතුර, උන්වහන්සේගේ වචනය, ඒ වචනයෙන් ඔබව අද දවසේ ශක්තිමත් කරන්නට, ඒ වචනයෙන් ඔබව පොහොසත් කරවන්නට, ඔබේ හදවත්වලට ඒ වචනයෙන් ආමන්ත්‍රණය කරන්නට, ඒ ඇතුලේ උන්වහන්සේ මොනවද ඔබට මේ සතිය පුරාවට ජීවත් කරවන්නේ කියන්න අපි ඔබත් එක්ක අද දවසේ කතා කරන්නට යනවා. ඒ සඳහා ඊටම ගෞරවයෙන් අපි ආරාධනා කරා වාද්දුව ශුද්ධාත්ම දේවමැදුරේ ගරු මේ සම්සේවක ගයන් ප්‍රසාන්ත පූජා ප්‍රසාදින් වහන්සේව ඔබ වහන්සේ ඊටව ගෞරවයෙන් පිළිගන්නවා. ජේසු පිටයි පියතුමිනි. ජේසු පිටයි. දයාබර හිතවතුනි, අද දවසේ අපි සාමාන්‍ය සමයේ 15 වෙනි ඉරිදාට නියමිත මේ දේව වාක්‍ය සංග්‍රහයයි සාකච්ඡා කරන්නට යන්නේ. අපි මුලින්ම පළමුවෙනි දේව ප්‍රකාශනය, දෙවන දේව ප්‍රකාශනය සහ සුදු සුවිශේෂ කැටි කරගෙන මේ සාකච්ඡාව ඔබත් එක්ක කරන්නට යනවා. පියතුමිනි, මම ඔබ වහන්සේගෙන් මුලින්ම කැමතියි දැනගන්නට මේ සාමාන්‍ය සමයේ 15 වෙනි ඉරිදා මොකක්ද ප්‍රධාන තේමාව, මොන වගේ තැනකටද දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වන්නට යන්නේ? ඇත්තටම අපිට තේරුම් ගන්නට පුළුවන් අද දවසේ විශේෂයෙන් ස්වාමීන් වහන්සේ අපිට කතා කරනවා අපේ ජීවිතයේ හරය, කතෝලික ජීවිතයේ අපි ගෙවිය යුතු ආකාරය, අපි දෙවියන් වහන්සේට අපි දක්වන ප්‍රේමය සහ අපේ අසල්වැසි ප්‍රේමය. ඒක අපිට අද පළවෙනි කියවීම තුලත් සුවිශේෂය තුලත් අපිට මතක් කර දෙනවා. අපි ඇත්තටම අද සුවිශේෂයේ ලූක්තුමාගේ සුවිශේෂයෙන් අපුටා ගන්නේ ලූක්තුමාගේ සුවිශේෂය ගත්තාම මේ ලූක්තුමාගේ සුවිශේෂය පුරාවටම අපි දකින දෙයක් තමයි අපේ ජීවිත යහපත් කරගන්නට අපි මොකද්ද කළ යුතු දේ කියන දේ අපිට පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. ඒක ගොඩාක් ඉස්මතු කරන්න උත්සාහ කරනවා සුදු ලූක්තුමා අපිට බොහෝ අවස්ථාවන් වල. ඉතින් ඒ හා සම්බන්ධව අද සුදු සුවිශේෂය තුලත් අපි දකින්නේ අපේ සැබෑ සහෝදර ප්‍රේමය තුල සැබෑ කිතුණුවෙක් හැටියට, කතෝලිකයෙක් හැටියට අපි කටයුතු කර යුතු ආකාරය. එහිදී අපිට ජාතිය, කුලය, ආගම කිසිම දෙයක් බාධා නොවිය යුතු බව අපිට මතක් කර දෙනවා. ඇත්තටම අපි කල්පනා කරලා බැලුවොත් අපි අද අපේ ඇත්තටම රට තුලත් අපි දකිනවා ලස්සන ප්‍රවණතාවයක් තියෙනවා. අපි පුළුවන් තරම් අපේ බෙදීම් වලින් නිදහස් වෙන්න උත්සාහ කරනවා. අද වෙනදට වඩා අන්තරාගමික සහජීවනයේ වැඩි වේගන එනවා. දකින්නවා අපි. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපි යම්කිසි ආකාරයක අර්බුදකාරී කාලයක ගත කළත් මිනිස්යන් හැටියට අපිට යම්කිසි ආකාරයකට සතුටු වෙන්නට පුළුවන් කරුණක් තමයි අපි පුළුවන් තරම් අපේ බෙදීම් වලින් නිදහස් වෙන්න උත්සාහ කරන එක. අපේ ආගමවත් කවදාකවත් අපිව බෙදෙන දෙයක් බවට පත් වෙන්නට හොඳ නැහැ. අපි කතෝලිකයන් වෙලා තියෙන්නේ අපේ දෙමව්පියෝ කතෝලික වෙච්ච නිසා. බොදුනුවෙක් වෙලා තියෙන්නේ ඔවුන්ගේ පරම්පරාවේ දෙමව්පියෝ බොදුනු නිසා. එහෙම නැතුව අපි කවදාකවත් මම කතෝලිකයෙක් හැටියට ඒ දහම අරගෙන ආවේ නැහැ. නමුත් මගේ දෙමව්පියන්ගේ විශ්වාසය මම ලබලා මම අද කතෝලිකයෙක් වෙලා තියෙනවා. එතකොට ඒක කවදාකවත් අපේ මනුෂ්‍යත්වයට බෙදීමක් වෙන්නට බෑ. ඉතින් ඒක අපිට අද ලස්සනට දේව වචනේ ඔස්සේ තේරුම් ගන්නට හැකියාව තිබෙනවා. පැහැදිලි. අපි පැහැදිලි කරගමු කොයි විදිහටද උන්වහන්සේ මේ මනුෂ්‍යත්වය මේ මහ පොළොව මත ජීවත් කරන්න ඔබට මට ආරාධනා කරන්න කියලා. දයාබර හිතවතුනි, මේ කාලය ඊටාම වැදගත් අපිට මේ දේවල් තේරුම් ගන්න එක. අපිට මනුස්ස මට්ටමින් උත්තර හොයනකොට ඒ උත්තර නෑ වගේ දැනෙන තැන්වලට දෙවියන් වහන්සේ ලෑස්ති ඔබට උපස්ථාන කරන්නට. අපි පළවෙනියටම පළමු දේව ප්‍රකාශනයට අහුම්කම් දෙමු. ඒ සමග අපේ සාකච්ඡාව ආරම්භ කරමු. පළමු වන දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහය පොතෙන් උපුටාගත් පාඨයකි. එසේ වන්නේ මේ නීති සංග්‍රහයේ ලියා ඇති දෙවි සමිදානන් වහන්සේගේ ආඥාද නීති හා නියෝගද පිළිපදින පිණිස ඔබ උන්වහන්සේගේ හඬට කීකරු වුණොත් ඔබේ මුළු හෘදයෙන් සහ ඔබේ මුළු සිතින් උන්වහන්සේ වෙත හැරී ආවොත් පමණකි. මා ඔබට අද නියම කරන මේ පනත දුෂ්කර එකක්වත් ඉටු කරන්නට අපහසු එකක්වත් නොවේ. එය ඇත්තේ අහසෙහි නොවේ. එබැවින් එය අසා ඉටු කරන පිණිස
අප වෙත ගෙන එන්නට කවරෙක් අහසට නගින්නේද කියා කිසිවෙකුට කිව නොහැකිය. එය ඇත්තේ මුහුදින් එතරද නොවේ. එබැවින් එය අසා ඉටු කරන පිණිස අප වෙත ගෙන එන්නට කවරෙක් මුහුද තරණය කරන්නේද කියා කිසිවෙකුට කිව නොහැකිය. එහෙත් ඒ වචනය ඔබ ඉටු කරන පිණිස ඒ ඔබට ඊතා ලංව ඔබේ තොල් මතද ඔබේ සිතෙහිද ඇත්තේය. පියතුමිනි, මේ වචනය තාම ලස්සනට අපිට උන්වහන්සේ කියන්නට යන ඔබට කරන්න තියෙන දේ ඔබේ ඊටාම નિરાයාසයෙන් ඔබට කරන්න පුළුවන් දෙයක්. ඔබට ආරාධනා කරන්න ඒ වගේ ආරාධනාවකට මොකක්ද උන්වහන්සේ අපිට මේ එලිදරව් කරන්නට හදන්නේ මේ වචනය තුලේ? ඔව්, සැබවින්ම දැන් අපි අද පළවෙනි කියවීම උපුටාගෙන තියෙන්නේ දිවිතීය නීති සංග්‍රහය පොතෙන්. ඉතින් දිවිතීය නීති සංග්‍රහය පොත කියපම අපි දන්නවා සුදෝ බයිබලයේ පුරාණ ගිවිසුමේ තිබෙන 5 වෙනි පොත. ඒ කියන්නේ අපි හඳුන්වනවා පුරාණ ගිවිසුමේ පළවෙනි පොත් 5 නීති පොත් හැටියට. එතකොට මේ නීති පොත්වල තියෙන අවසාන නීති පොත තමයි දිවිතීය නීති සංග්‍රහය. එතකොට මේ වචනයම අපි ගත්තා දිවිතීය. ඒ කියන්නේ දෙවන. කියන්නේ repeated law. ඒ කියන්නේ අර තිබිච්ච නීතියම තවදුරටත් අපිට ඉදිරිපත් කිරීමක් තමයි මෙතන සිදු කරන්නේ. එතකොට මෙතනදී ඇත්තටම අර ඔබ කිව්වා වගේ මේ වචනය ගැන ගත්තාම මෙතනදී අපි ලස්සනට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ මුළු හෘදයෙන් නුඹේ මුළු වීරයෙන් නුඹේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කියන කාරණාව. ඒක ඇත්තටම එතන අපේ දැන් මේ දිවිතීය නීති සංග්‍රහයේ අපිට නැවත වතාවක් ඉදිරිපත් කරන ක්‍රියාදාමයක්. අපි ඒක කළ යුතුයි කියන දේ. තහවුරු කිරීම. එතකොට ඒක අපිට දෙවියන් වහන්සේ දැන් මේ වෙච්ච වචනය තුල අපිට මතක් කර දෙනවා මේක කාටවත් කියන්න බෑ මේක කරන්න බැරි දෙයක් කියලා. ඒ මොකද මේක විතර සඳහන් වෙනවා බොහොම ලස්සනට මේක අහසේ තියෙන දෙයක් නෙමෙයි. මේක මුහුදෙන් එතර තියෙන දෙයක් නෙමෙයි. මේක මේ අපි අතර තියෙන අපි කළ යුතු දෙයක්. එතකොට මේක අපිට කෙනෙකුට දැන් අපිට දැන් සමහර දේවල් කියනවා පිළිවන්නේ අපිට අතපොවන මානෙ නැති නිසා දැන් අපිට කරන්න බෑ. දැන් අපි මේ කාලේ ගත්තොත් සමහර විට යම්කිසි දෙයකට කාරණාවකට අපිට හදිසි කටයුත්තකට යොමු වෙන්නට ගියාම අපිට ලේසියෙන් සමහර විට කියන්න පුළුවන් මේ කාලේ අපිට එන්න විදියක් නැහැ පෙට්‍රල් නැහැ නේ. සමහර විට ඒ වගේ උදාහරණ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ සරල උදාහරණ දීලා අපි සමහර විට අපි බේරෙන්න පුළුවන්. නමුත් මේ කියන දේ දෙවියන් වහන්සේ අපිට මතක් කර දෙනවා ඔබට එහෙම බේරෙන්න බෑ මේකෙන්. මොකද ඔබට කියන්න බෑ මේක මේ අහස තියෙන දෙයක් කියලා කියන්න බෑ. මේක මුහුදෙන් එතර තියෙන දෙයක් කියන්න බෑ. මේක අප අතර තියෙන දෙයක් අපි විසින් කළ යුතු දෙයක්. අපිට ළඟා කරගන්න පුළුවන් අපිට ළඟා විය හැකි අපි අනිවාර්යයෙන්ම අප තුලින් සිදුවිය යුතු දෙයක් කියන දේ. එතකොට මේ දෙවියන් වහන්සේට මගේ මුළු හෘදයෙන් මගේ මුළු වීරයෙන් මට ආදරය කරන්නට හැකියාවක් තියෙන්නට ඕනේ. ඒක දැන් මෙහෙමයි. දැන් දෙවියන් වහන්සේට ආදරය කරනවායි කියන එක අපිට කියන්නට පුළුවන් සමහර විට ඒක භෞතිකව අපිට දකින්නට බැහැයි කියලා. නමුත් අපේ යාඥාව තුළ උන්වහන්සේගේ මේ වචනය පිළිපැදීම තුළ දැන් මේ උන්වහන්සේගේ වචනය සම්පූර්ණයෙන් පිළිපදිනවායි කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මනුෂ්‍යත්වයේ තුළ යහපත් දිවි ප්‍රතිපදයකට යොමු වෙනවා. එතකොට අපි දෙවියන් වහන්සේට දක්වන ආදරය අපි සැබෑ මනුෂ්‍ය ජීවිතයක් මනුෂ්‍යත්වයට මූලිකත්වය දෙන ජීවිතයක් ගත කිරීම තුළ අපිට මේ කතා කරන මේ දෙවියන් වහන්සේට අපි මුළු හෘදයෙන් මුළු වීරයෙන් අපිට ප්‍රේම කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ඇත්තටම දැන් මෙතන මේ ඇත්තටම ප්‍රථම කොටස තමයි මෙතන සඳහන් වෙන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට මුළු හෘදයෙන් මුළු වීරයෙන් අපි ප්‍රේම කළ යුතුයි කියන එක. ඕක අපි සුවිශේෂයේදී එතන කියනවා නුඹට ප්‍රේම කරන ආකාරයෙන් නුඹේ අසල්වැසියට ප්‍රේම කරන්න. එතකොට ওই දෙකම සම්බන්ධ වෙන්නට බෑනේ. මේක අපි අපේ ජීවිතය කියන දේ අපි ඇත්තටම ඕනම පැත්තකින් ගත්තොත් අපිට තියෙනවා අපේ විශ්වාසයක්. ඒ විශ්වාසයේ ඉන්නවා අපිට දෙවි කෙනෙක්. කතෝලිකයන් හැටියට අපිට දෙවියන් වහන්සේ ඉන්නවා නේද? වෙනත් ආගමික කෙනෙක් වුණොත් ඒ අයගේ ශාස්ත්‍රවන්තයන් ඉන්නවා. එතකොට මේ ශාස්ත්‍රවන්තයා වෙනුවෙන් ඒ අය දක්වන ප්‍රේමය නේ. එතනින් එහාට ඊට පස්සේ තියෙන්නේ අපේ අසල්වැසියෝ. අපි ජීවත් වෙන සමාජයේ අපේ අය. ඒ අයට අපි දක්වන ප්‍රේමය. ඔය දෙක අපි හරියට කරගන්නවා නම් අපේ ජීවිතේ මම හිතන්නේ ලස්සන ගමනක් අපිට ගමන් කරන්නට පුළුවන්. පැහැදිලි පීතමනි. මට මේ මාත් එක්ක කතා කරන දරුවෙක් කතා කරපු දෙයක් එක මට වහන්සේ මේකේ ප්‍රශ්න කරන්න හිතුනේ. දැන් මම ඊයේ දවසේ ඇත්ත එක කතා කරනකොට මම එයාට කිව්වා ඔයා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධකම තව මීට වඩා වැඩි කරගන්න ඕනේ කියලා. ඒකට එයා ඇහුවේ කොහොමද මම මේක කරන්නේ?
කොහොමද ඒක කරන්නේ? ඔයා ඔය කියන විදිහ මම කොයි විදිහටද ප්‍රායෝගිකව අත්දකින්නේ කියන එක. එතකොට මට මේ දැන් ඔබ වහන්සේව ප්‍රශ්න කරන්න හිතුනේ. අපි දැන් කියනවා ඔබේ මුළු සිතෙන්ද, ඔබේ මුළු බුද්ධියෙන්, ඔබේ මුළු වීරියෙන්, ඔබේ ආත්මයෙන් දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න කියලා. මේ ප්‍රේම කිරීම, දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම කියන එක අපි ඇත්තෙන්ම කොහොමද කරන්නට ඕනේ? මේක කොහොමද අපි ප්‍රායෝගිකව ජීවත් කරවන්නේ? ඔව් ඇත්තටම ප්‍රායෝගික අපේ ජීවිතේ අපි කතෝලිකයන් හැටියට අපිට දෙවියන් වහන්සේ තුළ ලැබිලා තියෙනවනේ ජීවත් විය යුතු ස්වභාවයක්. අපි ජීවත් විය යුතු ආකාරයක්. දැන් අපි ගත්තාම අපිට දසපනතට ගියාම අපිට තියෙනවා නියම කතෝලික ජීවිතයකට අපි ගත යුතු ආකාරය. ඒකත් ඇත්තටම අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ දසපනතත් කොටස් දෙකකට බෙදෙනවා. මූලිකවම දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කරන දේ සහ අපේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් කරන දේ. ඒක දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේ හැටියට උන්වහන්සේගේ දේවත්වයට අපි මූලිකත්වය දෙන්නට ඕනේ නේ. උන්වහන්සේගේ නම අපි කිලිටි කරන්නේ නැතුව අපි ජීවත් වෙන්නට ඕනේ. උන්වහන්සේ වෙනුවෙන් අපි පවත්වන වන්දනාමාන කටයුතු අපේ ජනවන්දනාව අපි ඊටසිතින් ඉෂ්ට කරන්නට ඕනේ. ඉතින් ඒ දේ තමයි අපිට දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට කරන්න පුළුවන් දේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේට අපි පළමු තැන දෙමින් දෙවියන් වහන්සේගේ නාමය කෙරෙහි අපි ලොකු ගෞරවයක් දක්වමින් ඒකට විශේෂයෙන් වැදගත් වෙන අපේ දේව වචනය තුළ අපි මූලිකත්වයට අතුරු ක්‍රියාත්මක කරමින් සහ අපේ වන්දනාව දෙවියන් වහන්සේ කෙරෙහි අපි දක්වන වන්දනාව ඒක නිසියාකාරයෙන් ඔප්පු කරමින් අපිට ජීවිතය ගත කරන්න පුළුවන් නම් ඒ දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි දක්වන ඒ ප්‍රේමය සම්පූර්ණයෙන්ම අපිට දක්වන්නට හැකියාව තිබෙනවා. පැහැදිලි. දැන් අපේ හිතවතුනි පියතුමා ලස්සන තැනකට ආවා. ඔබ ඇත්තම ජීවත් වෙන්නදී ඔබේ ජීවිතේ ජීවත් කරවද්දී දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද කියන එක, දෙවියන් වහන්සේට ආදරය කරනවද, ගෞරව කරනවද කියන එක ඔබටම දැනගන්නට පුළුවන්. ඔබ ඒක කරන්නේ කොයි තරමටද එතනින් ඔබට දෙවියන් වහන්සේගේ ආදරය අත්දකින්න භුක්ති විඳින්න ලැබෙනවා. මම හිතනවා පියතුමනි වටි අපි සුවිශේෂයටත් අවධානය දෙමින් මේ දෙක සම්බන්ධ කරගෙන කතා කරමු. මම වහන්සේට තාම ගෞරවයෙන් ආරාධනා කරනවා සුදු සුවිශේෂය අපිත් එක්ක බෙදා ගන්නට. සුවිශේෂක ලූක් තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. එක්තරා විනයදරයෙක් නැගිට ජේසුස් වහන්සේ පරීක්ෂා කරමින් ගුරු දේවේනි සදාතර ජීවනයේ හිමි කරගනු සඳහා මා කුමක් කළ යුතුදැයි ඇසීහ. උන්වහන්සේද ඔහුට පිළිතුරු දෙමින් ව්‍යවස්ථාවලියේ ලියා ඇත්තේ කිමැක්ද? ඔබ එය තේරුම් ගන්නේ කෙසේදැයි ඇසූසේක. ඔහු උත්තර දෙමින් නුඹේ මුළු හෘදයෙන්ද මුළු සිතින්ද නුඹේ මුළු වීරයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේටත් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනු කීය. උන්වහන්සේ ඔබේ උත්තරය හරිය. එසේ කරන්න එවිට ඔබ ජීවත් වන්නේ යැයි ඔහුට වදාළසේක. එහෙත් ඔහු තමන් නිරෝස් බව දක්වන්නට කැමැතිව මාගේ අසල්වැසියා කවරෙක් දැයි ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න කළේය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් මෙසේ වදාළසේක. එක් මිනිසෙක් ජෙරුසලමෙන් ජෙරිකෝ බලා යද්දී සොර මුලකට අසු විය. සොරු ඔහුගේ වස්ත්‍ර පැහැරගෙන ඔහුට තලා පෙලා ඔහු අඩමන කොට දමා යන්නට ගියහ. ඒ අතර එක් පූජකයෙක් අහම්බෙන් ඒ මග යනුවේ ඔහු දැක පාරේ අනිත් පැත්තෙන් ගියේය. එසේම ලෙවීයෙක්ද එතැනට පැමිණ ඔහු දැක පාරේ අනිත් පැත්තෙන් ගියේය. එහෙත් ඒ මගින් ගමන්ගත් එක් සමාරීය ජාතික මිනිසෙක් ඔවුන් තැනට අවුත් ඔහු දැක අනුකම්පාව උපදවා ඔහු වෙතට ගොස් තෙල් හා මිදිවුෂ ගල්වා තුවාල බැඳ තමාගේම මුර්ගයා පිට සිඳුවා තානායමට ගෙන ගොස් ඔහු බලාගත්තේය. පසුවදා ඔහු රිදී කාසි දෙකක් ගෙන තානායම් කාර්යයට දී මොහු බලාගන්න. මේට වැඩියෙන් ඔබ වියදම් කරන යම් තරමක් ඇද්ද? නැවත ආවිට මම එය ඔබට ගෙවන්නෙමි කීහ. ඉතින් සොරුන් අතට අසූ ඒ තැනැත්තාට මෙකී තිදෙනාගෙන් අසල්වැසියා වූයේ කවරෙක්ද කියා ඔබ සිතන්නෙහිද? ඔහුට දයාව දැක් වූ තැනැත්තායයි විනයදරයා කීහ. ඔබත් ගොස් එසේම කරන්නේ යැයි ජේසුස් වහන්සේ ඔහුට වදාළසේක. පියතුමිනි මම දැකලා තියෙනවා කොට වෙලාවට ජේසු දෙයක් පැහැදිලි කරන්න ලස්සන උපමාවක් ගේනවා. හැම වෙලාවකම උන්වහන්සේ ලස්සනට කියනවා කොයි විදිහටද අපි තව කෙනෙකුට ආදරය කරන්න ඕනේ කියලා. අපි පටන් ගමු අද දවසේ මේ සාකච්ඡාව ඇතුලේ ගැඹුරට යන්නට මොකක්ද මේ අසල්වැසියාට ප්‍රේම කරනවා කියලා කියන්නේ කියන එක. ඔව්.
දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙතන උපමාවක් උපයෝගී කරගෙන කතා කරනවා. එතනට මූලිකවම හේතුව වෙන්නේ මෙතනට ඇත්තටම ස්වාමීන් වහන්සේ ළඟට එනවා විනයදරයෙක් නේ. විනයදරයා කරන ප්‍රශ්නෙට තමයි මේ ස්වාමීන් වහන්සේ උත්තර දෙන්නේ. විනයදරයා ඇත්තටම අහන්නේ දැන් ඔබ මගෙන් ඇහුවා වගේ කවුද මගේ අසල්වැසියා කියන ප්‍රශ්නේ. දැන් විනයදරයා මේ ප්‍රශ්නේ අහන්නට ඉස්සලා ඔහු තව ප්‍රශ්නයක් අහනවා. ඔහු කියනවා සදාතන ජීවනයේ හිමි කරගන්න සඳහා මා කුමක් කළ යුතුද කියලායි අහන්නේ. ඔව්. දැන් විනයදරයා කියලා කියපුවාම විනය දරන කෙනා. ඒ කියන්නේ මේ නීතිය ජීවත් කරවන කෙනෙක්. ඔව්. නීතිය ගැන ඔහු තරම් දක්ෂ දැනුමක් තියෙන කෙනෙක් නැති තරම්. විනයදරයන් තරම් නීතිය ගැන දැනුමක් නැති තරම් අනිත් අය. ඒ කියන්නේ නීතිය පැත්තෙන් ලොකු පුළුල් දැනුමක් තියෙනවා. එහෙම තියෙන කෙනෙක් තමයි ඇවිල්ලා අහන්නේ ස්වාමිනී සදාතන ජීවිතය උරුම කරගන්න මම මොනවද කරන්නට අවශ්‍යයි. එතකොට ජේසුස් කෙලින්ම අපි දන්නවා ස්වාමීන් වහන්සේ හැම මොහොතකම කාගේවත් කිසිම ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දුන්නේ නැහැ. මොකද උන්වහන්සේ දන්නවා මේ උන්වහන්සේව ප්‍රශ්න කරන අය ප්‍රශ්න කරන්නේත් මේ උන්වහන්සේව අමාරුවේ දාන්න මිසක් මේ ඇත්තටම මේ ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි කියන දේ. ඇත්තට දැන් මෙතන මේ විනයදරයා වුණත් ස්වාමීන් වහන්සේගෙන් මේකට ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් බලාපොරොත්තු වෙනවට වඩා ස්වාමීන් වහන්සේව යම්කිසි අපහසුතාවයකට පත් කරන්න ගත්ත උත්සාහයක් වෙන්නත් පුළුවන්. ඉතින් එහිදී දැන් මේ ප්‍රශ්නය අහපුවායින් පස්සේ ස්වාමීන් වහන්සේ කෙලින්ම උත්තර දෙන්නේ නැතුව මොකද ස්වාමීන් වහන්සේ දන්නවා මෙයා විනයදරයෙක්. එහෙනම් විනයදරයා නීතිය දන්නවා. විනයදරයා ව්‍යවස්ථාවලිය ගැන දන්නවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ කලින්ම අහනවා ව්‍යවස්ථාවලිය මොනවද ලියලා තියෙන්නේ? එතකොට ඔහුට දෙන්න පුළුවන් උත්තරයක්. එතකොට ඔහුගෙන් මේ ප්‍රශ්නේ අහපුවම ඔහු පැහැදිලිව ව්‍යවස්ථාවලියේ තියෙන දේ ප්‍රකාශ කරනවා. ඒක තමයි අපි පළවෙනි කීමේ කෙලින්ම සඳහන් කළේ නේ. නුඹේ මුළු හෘදයෙන්, නුඹේ මුළු වීර්යෙන්, නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න කියන කාරණය මොහු ඉස්මතු කරනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඔබ හරි. ඔබගේ උත්තරය හරි. නමුත් ඔහුට ස්වාමීන් වහන්සේට පෙන්වුම් කරන්න ආසාවක් හිතෙනවා. මම මේ දේ දන්නවා වගේම මම මේ තුල ජීවත් වෙන්න උත්සාහ කරලා තියෙනවා කියන දේ. නමුත් සැබවින්ම අපි කල්පනා කරලා බැලුවොත් විනයදරයා ඇත්තටම මේ නීතිය හරියාකාරව දන්නවා. නමුත් මේ නීතිය ඔහු ක්‍රියාත්මක කරලා නැහැ. එහෙම ක්‍රියාත්මක කළා නම් ඔහුට මෙහෙම ප්‍රශ්නයක් නැවත පෙරලා අහන්න හේතුවක් වෙන්නෙත් නැහැ. ඔව් ඔහු දන්නේ මට ස්ථීර නම් මම මේ කියන දේ කරලයි කියලා මට ආයේ ප්‍රශ්න කරන්න දෙයක් නැහැ නේ. මගේ අසල්වැසියා කවුද කියලා අහන්න දෙයක් නැහැනේ. මම මගේ අසල්වැසියා වෙනුවෙන් කළ යුතු දේ කරලා තියෙනවා නම් ඒක අහන්න දෙයක් නැහැ. ඒ නිසා මේ විනයදරයා අවිනිශ්චිත දේ තමයි මේ හරියට හදාගන්න යන්නේ. විනයදරයා හොඳ ආකාරවම නීතිය දන්නවා. නමුත් ඒ නීතිය වෙනුවෙන් කිසි දෙයක් ඔහු කරලා නැහැ. කරලා නැති නිසා ඔහු අහනවා ස්වාමිනී එහෙනම් මගේ මේ අසල්වැසියා කවුද කියලා. ඉතින් ඒ අහන ප්‍රශ්නෙට තමයි ස්වාමීන් වහන්සේ මේ පිළිතුරු දෙන්නේ. එතකොට දැන් ඔබත් ඇහුවේ මගෙන් ඒ අසල්වැසියා කවුද කියන දේ. එතකොට අපි මනුෂ්‍යත්වයේ තුල අපිට හැම කෙනෙක්ම අපේ අසල්වැසියෙක්. නේ? අපිට මම අර ඉස්සලා කිව්වා වගේ අපිට කිසිම ભેදයක් තියෙන්න බෑ. අපිට ජාතියක් හැටියට ભેදයක් තියෙන්න බෑ. ආගමක් හැටියට ભેදයක් තියෙන්න බෑ. කුලයක් හැටියට ભેදයක් තියෙන්න බෑ. අපි හැම මිනිසෙක්ම මගේ අසල්වැසියෙක්. පාර තොටේ හමු වෙන අපිත් එක්ක මේ සමහර විට දැකලා නැති හම්බෙලා නැති මේ ඉතිසලා කතා කරලා නැති මේ හැම කෙනෙක්ම අපේ අසල්වැසියෙක්. අපේ ජීවිතය අපි කල්පනා කරලා බලද්දී අපිව ජීවිතේට දැකලා නැති මිනිස්සු අපිට කොච්චර උදව් වෙලා තියෙනවද? නේ? එතකොට ඒ අසල්වැසි ප්‍රේමය ඔහු අපිට දක්වලා තියෙනවා. එතකොට ඒ දේ පැහැදිලි කරන්න තමයි උන්වහන්සේ ඊට පස්සේ මේ උපමාව ප්‍රයෝගී කරගන්නේ. පැහැදිලි. ප්‍රියතුමනි දැන් මේ අපේ ජීවිත ගමන යන්න ක්‍රිස්තුස් වහන්සේ පුදුමාකාර ක්‍රමයක්නේ අපිට උගන්වන්නේ. උන්වහන්සේ කියනවා ඔබ අදන එකක් කිල්ලුවොත් දෙකක් දෙන්න. ඔබට කිලෝමීටර් දෙකක් ඇවිදින්න කිව්වොත් ඔබ හතරක් ඇවිදින්න. මේ වගේ අමුතු ක්‍රමයක් අපිට ජීවත් කරවන්න කියන්නේ. කිතුණුවා පැහැදිලිවම මේ වෙනස අත්දකලා ඒ විදිහට නේද ජීවත් වෙන්නට ඕනේ. ඒක නේද තමුන්ගේ අසල්වැසියත් එක්ක ජීවත් කරවන්නට ඕනේ. සමහරවිට මට දැනෙනවා මේ යුගයේ විශේෂයෙන් අපිට අපි පොඩ්ඩක් ඒවයින් ඈත් වෙන්න අරන් අපි ආත්මාර්ථකාමී වෙන්න අරන් අපිට දේවල් රැස් කරන්න පටන් අරන් මේ වගේ ක්‍රමයක් අද වෙනකොට චුට්ටක් අපේ ජීවිතවල අපි නොදැනුවත්වම සමහරවිට අපි පෙළඹිලා ඒක කරන්න. ඔබ වහන්සේ මොකද්ද ඒ ගැන හිතන්නේ? ඔව් අපිට ඇත්තටම කතෝලික ජීවිතය කියන එක හැම මොහොතකම පරිත්‍යාගශීලී ජීවිතයක්. අනිත් කෙනා වෙනුවෙන් ජීවත් වෙන ජීවිතයක්. ඒක ක්‍රිස්තුස් වහන්සේ පටන්
ක්‍රිස්තුස් වහන්සේගේ දහම තුළ ජීවත් වෙච්ච විශිෂ්ටයන් අපිට හඳුන්වන්න පුළුවන් ශුද්ධවන්තයන්නේ. ඒ ශුද්ධවන්තයන් හැම කෙනෙක්ගේම ජීවිතය අපි දකින්නේ ඒකනේ. ඔවුන් තමාගේ ජීවිතය ජීවත් කරවන්න උත්සාහ කළා නම් ඒගොල්ලන්ට බොහෝ දෙනෙකුට ජීවත් වෙන්න තිබුණා ලොකු කාලයක්. නමුත් ගොඩාක් ශුද්ධවන්තයෝ අපි දකිනවා බොහොම සුළු කාලයක් ජීවත් වෙන්නේ. නමුත් ඒ සුළු කාලය තුල මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ යුතු දේ ඒගොල්ලන් කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ කියන්නේ කිතුණු දහම හරියට ජීවත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ඒ ශුද්ධවන්තභාවය පවා එය අයිති කරගෙන තියෙන්නේ. ඇත්තටම රණුක් ඔබ කිව්වා වගේ මේ කාලය තුල අපි දකිනවා මේ තියෙන தত্ত্বය අපේ කතෝලිකයන් තුලින් පවා දුරස් වෙගෙන යනවා. නමුත් එක පැත්තකින් ගත්තාම මම නම් අදටත් විශ්වාස කරනවා කතෝලිකයන් තුල පොඩ්ඩක් හරි මේක ගෑවිලා තියෙනවා තාම. මොකද ඇත්තටම අපි කතෝලිකයෝ හැටියට මම මේ ભેදයක් ගැන කතා කරන්නේ නෙමෙයි. නමුත් කතෝලිකයෝ හැටියට මට ඇත්තටම මේක මම කියන්න යන කතාව මට කිව්වේ ව්‍යාපාරයක් කරන මගේ සහෝදරයෙක්. ඔහු මට කියනවා ෆාදර් මගේ ව්‍යාපාරයට මම බදවා ගනිද්දි මම බදවා ගන්න හැම වෙලාවෙම කතෝලිකයන්. ඊට පස්සේ මං අහුවා ඇයි ඉතින් එහෙම ભેදයක් තියෙන්නේ මේ නෑ ෆාදර් කතෝලිකයා මොනවා වුණත් හැම ඉරිදාම පල්ලි යනවනේ. හැම ඉරිදාම පල්ලි ගිහිලා පූජාව ආරම්භ කරද්දී මේ පපුවට ගහ ගන්නවානේ මේ මගේ පාපයයි මේ මගේ පාපයයි මේ මගේ පාපයයි කියලා. එතකොට එහෙම කරන මිනිස්සයා ඊට පස්සේ ඇවිල්ලා වැරදි දෙයක් කරයි කියන එක මම හිතන්නේ නැහැයි කියලා ඔහු කියනවා. නේ? පපුවට අතින් නෙමෙයි පපුවට මෝල් ගහෙන් ගෙනල්ලා ගැහුවත් වැරදි කරන සමහර අය ඉන්නවා. කතෝලිකයෝත් ඉන්නවා. නමුත් ඔහු කියන කතාවේ අපිට අහක දාන්න බෑ කතාවනේ. මොකද ඇත්තටම අපි කතෝලිකයෝ හැටියට අපිට පුරුද්දක් තියෙනවා මොනවා වුණත් හැම ඉරිදාම පල්ලි යන එක. හැම ඉරිදාම පල්ලි ගිහිල්ලා අපි කොහොමද දිව්‍ය පූජාවේ ආරම්භයේදීම අපේ පව් සමාවට යොමු වෙන එක. එතකොට අපිට අපේ සහෝදරයා ගැන දකින්නට සහෝදරයා ගැන හිතන්නට අපිට හැම අවස්ථාවක් තියෙනවා. නමුත් අපි අර ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අද සමාජයේ මහ පීඩාකාරී තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපි දේශපාලනීය වශයෙන් ගත්තත් ආර්ථික වශයෙන් ගත්තත් ඉතින් මේ පීඩාව නිසාම සමහර විට අපිට අසල්වැසියව අමතක වෙන තත්ත්වයට පත් වෙලා. ඔබ කිව්වා වගේ. දැන් අපි ඇත්තටම මම කල්පනා කරනවා දැන් මේ දවස්වල අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තෙල් අරුබුදනේ පෙට්‍රල් ප්‍රශ්නේනේ. ඉතින් දැන් සමහර විට අපි දැන් මම දැක්ක දෙයක් තමයි දැන් මම වාද්දුව ප්‍රදේශයේ කොළඹ ওই වගේ අපි වාහනේ ධාවනය කරද්දී අපි දකිනවා හැම තැනම එක විදියට පෝලිම් තිබෙනවා. ඒ පෝලිම් වල සමහර විට මේ කිසිම අඩුවක් වෙන්නේත් නැහැ. නමුත් යම් කිසි මට්ටමකට තෙල් බෙදා හැරීමකුත් සිදු වුණා. සිදු වෙලා තියෙනවා. ඒතර එහෙම බලද්දී ඇයි මෙච්චර පෝලිම්? සමහර විට අපිට ඇත්තටම හිතා ගන්න පුළුවන් ආත්මාර්ථකාමී විදියට සමහර අය තමාගේ වාහනේට තෙල් ටික ලබාගෙන ඊට පස්සේ ගෙනහිල්ලා ඒක ආයෙ එළියට අරගෙන ආයෙ ඇවිල්ලා තෙල් ලබාගෙන මොකක් හරි එහෙම දෙයක්. ඉතින් ඒ වගේ අපි ආත්මාර්ථකාමී වෙලා ඒ කියන්නේ අපිට ඇත්තටම අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අපි සමහර විට දේවල් රැස් කරගන්නට සිදු වෙලා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට එක පැත්තකින් අපි ඇත්තටම රටේ නායකයන්ටම බැලලා විතරක් හරියන්නේත් නැහැ. අපේ ජීවිතත් වෙනස් කරගත යුතු තැන් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ආත්මාර්ථකාමීත්වය කියන දේ අපි අමතක කරන්නට ඕනේ. ඒක තමයි අපිට තව ඉදිරියේදී කතා කරන්න පුළුවන් මේ උපමාව තුළ අපිට ලස්සනට පැහැදිලි කරන්න. බොහොම පැහැදිලි පිටමනේ. දැන් මේ විදිහට අපි කෙනෙකුට සංවේදී වෙන්න ඕනේ කියන එක දැන් මෙතන කීප දෙනෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් මේක දැකලා නොදැක්කා වගේ ගියා. දැකලා ඈත් වෙලා වගේ ගියා. අපි ජීවත් වෙනකොට මේක අපි අපේ ජීවිතේ සමහර වෙලාවට කරනවා. මේක අපිට මේකට අත ගහන්න අපිට බෑ. මම දැකලා තියෙනවා සමහර ලාවට අපි ඇක්සිඩන්ට් එකක් දැක්කම වුණත් අපෝ අපිට මේක දැන් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න බෑ අපි යන් කියලා මේක මේ අපේ ජීවිතවල අපි හිතලා නෙමෙයි ඒක નિરાයාසයෙන් අපේ අතින් වෙලා තියෙනවා. අපි ඒ ගැන කල්පනා කරලා බලන්නට ඕනේ නේද? මොකක්ද මේ ජේසු ඇත්තටම මෙහෙම මිනිස්සු කීප දෙනෙක් ගැන පෙන්නලා දීලා මෙන්න මෙයයි සැබෑ අසල්වැසියා කියලා පෙන්වන්න හදන්නේ. උන්වහන්සේටත් අනිවාර්යෙන් දන්නවා මේ වගේ අය ජීවත් වෙනවා අපි අතර කියලා. මේක නේද අපිට මේ අවබෝධ කරගන්නට වටින්නේ. ඔව්. ඉතින් ඇත්තටම මේක අපිට පැහැදිලි කරලා දෙන්නේ දැන් ඇත්තටම අපි මනුෂ්‍යයන් හැටියට අපි කාර්ය බහුල වෙද්දී අපි අපගේ ක්‍රියාවන් ගැන හිතද්දී අපි අපිට තියෙන තනතුර ගැන හිතද්දී අපි අපිට තියෙන කරන්න තියෙන කාර්යයන් ගැන ගොඩාක් කරදර වෙද්දී සමහර විට අපිට මනුෂ්‍යත්වය අමතක වෙනවා. දැන් මෙතන සිදුවන්නේ එහෙම දෙයක් තමයි. මෙතන ඇත්තටම අපි දන්නවා මේ ප්‍රසිද්ධ උපමාවක් මිනිසෙක් ජෙරුසලම ඉඳන් ජෙරිකෝවට යන ගමනනේ. දැන් සාමාන්‍යයෙන් ජෙරුසලම සහ ජෙරිකෝ ගත්තාම
ජෙරුසලම මුහුදු මට්ටමින් ඉහළ සහ ජෙරිකෝ මුහුදු මට්ටමින් පහළ කියන අර්ථයක් තියෙනවා. ඒක තුල සමහරවිට මෙතන සුදු බයිබල් විශාරදයන් පවා හඳුන්වන්නට උත්සාහ කරනවා මේ ජෙරිකෝවට යන ගමන සමහර විට යක්ෂයා ඔස්සේ පාපයට යන ගමනක් හැටියටත් හඳුන්වනවා. ඔව්. ඉතින් මේක මේ මට්ටම් දෙක ගැන කතා කරමින්. ඉතින් දැන් කෙසේ හෝ වේවා මේ පුද්ගලයා යනකොට ඔහු කැලෑම් මාර්ගයක යද්දී මොකද වෙන්නේ? ඔහුව හොරු කණ්ඩායමක් ඔහුව අල්ලගෙන ඔහුගේ වස්ත්‍ර ගලවලා දාලා ඔහුට පීඩා කරලා ගහලා තුවාල කරලා යනවා. එතකොට ඔතනින් එනවා ඉස්ලාම එනවා පූජකයෙක්. දැන් ඒ පූජකයා කියපුවා මේ අදාපි දපින පියතුමෙක් නැත්නම් ඒක පියතුමෙක් කියන අදහස ගන්න බෑ. මම පියතුමෙක්කින්ද ඒක කියනවා නෙමෙයි. මොකද මේ අපි දකින පියතුමා කියන කාරණාව ඉස්මතු වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගෙන් පස්සේනේ. නමුත් මේ කියන පූජක තැන කියන්නේ එදා ජුදා සම්ප්‍රදාය තුළ ජුදා ජාතිකයන්ව තෝරගෙන තිබුණා. මෝසෙස්තුමාගේ ව්‍යවස්ථාවලිය තුළ මේ පූජක කටයුතු කරන්න, කාර්යයන් කරන්න. ඒ අය තමයි මේ දේව මාලිගාව තුළ වත්පිළිවෙත් ඉෂ්ට කළේ. එතකොට ඒගොල්ලන්ගේ නීතිය තුළ තියෙනවා වත්පිළිවෙත් වලට යන පූජකයා කවදාක්වත් රුධීරය සමග සම්බන්ධ වෙන්න බෑ. කවදාක්වත් මලමිනියක් එක්ක සම්බන්ධ වෙන්න බෑ. එතකොට මේ පූජකයා එතනින් යද්දී දකිනවා මේ මිනිස්සෙකුට ගහලා තුවාල වෙලා මැරලා දන්නෙත් නැහැ. එතකොට ඒ පුද්ගලයාට ඔළුවට මුලින්ම ආවේ දැන් මම යන්නේ මගේ පූජක කාර්යය කරන්න. එතකොට එතනට යන මම දැන් මේ පුද්ගලයාව අත ගෑවොත් මම අපවිත්‍ර වෙනවා. එතකොට මට ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඔහුට එතනදී වැදගත් වුණා මේ මනුෂ්‍යත්වයට වඩා තමාගේ පූජක සේවාව. ඉතින් අපිට එතනදී වැරද්දක් කියන්නත් බෑ නොකියත් බෑ වැරද්දක් නේ. මොකද අපිට අවසානයේ මොන කරන හැම දෙයකටම වඩා වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වයනේ. ඒතර ඒ විදියෙන් හිතුවා නම් මම යන මේ කාර්යය අපිට පසුවට කල් දාලා හරි එහෙම නැත්නම් පස්සේ මේ මොනවාද මේ පිරිසුදු වෙලා හරි යන්නට පුළුවන් මුලින්ම මේ මිනිස්සයා ගැන හිතන්නට ඕනේ කියලා. ඒක සැබවින්ම අවස්ථාවක් වෙන්න තිබුණා ඒ කෙනාට උදව් වෙන්න. ඒ වගේම තමයි ඊළඟට යනවා ලෙවි පුජ්‍යලය. එතකොට ලෙවි පුජ්‍යලයා තුළ තියෙන ප්‍රශ්නෙත් ඒකයි. ලෙවි අය ලෙවි ජාතිකයන් සාමාන්‍යයෙන් රුධීරය හා සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද රුධීරය හැම වෙලාවකම එයා හිතුවේ අපවිත්‍ර දෙයක් කියලා. එතකොට මේ මිනිස්සයා මේ යන කාරණාව මොකක් හෝ කාරණාවකට යන්නේ. එතනදී ඔහු හිතන්නට ඇති දැන් මම නැවතිලා උදව් කළොත් මට මගේ කාර්යයට ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඔහුත් නොදැක්කා වගේ යනවා. එතකොට මිනිස්සෙක් වැටිලා පීඩාවෙන් ඉන්න මොහොතක නොදැක්කා වගේ යන්නට අපිට මොන නීතිය තිබුණත් මොන දේ තිබුණත් ඇත්තට මේක මනුෂ්‍යත්වයේ තුල හිතුවොත් අපිට එහෙම කරන්න බෑනේ. එතකොට දැන් මෙතනදී අපිට ඇත්තටම පෙන්눔 කරන තව දෙයක් තමයි දැන් මේ අනිවාර්යයෙන්ම මේ සොරමුලකට අහු වෙලා ගුටි කාලා ඉන්න මිනිසයා ජුදා දාතිකයෙක් වෙන්නට ඕනේ. එතකොට ඉස්ලාම ආපු පියතුමා මේ කියන්නේ මේ පූජක තැනත් ජුදා පූජකයෙක්. අනිත් එක්කන ලෙවි. ඒ ජුදා ජාතියට සම්පූර්ණ සම්බන්ධකම් තියෙන කෙනෙක්. නමුත් තුන්වෙනිව එන්නේ සමාරීය ජාතිකයෙක්. සමාරීය ජාතිකයෝ සහ ජුදා ජාතිකයන් අතර ගත්තාම ජුදා ජාතිකයෝ මේ සමාර ජාතිකයන්ම හිතුවේ බොහෝම යටත් පහත් අය. පහත්ම අය. ඒ කියන්නේ මේ ජුදා ජාතිකයෝ මේ සමාර ජාතිකයන්ගෙන් අඩුම තරමේ වතුර ටිකක්වත් බිව්වේ නැහැ කියලා කියනවා. ඒ තරම් ඒ අයව පහත් ලෙස තමයි සැලකුවේ. ඒතර එහෙම පහත් ලෙස සැලකපු කණ්ඩායමක කෙනෙක් සමාරීය ජාතිකයෙක් එතනින් යනකොට දකිනවා මේ මිනිස්සෙක් වැටිලා. නමුත් ඔහු හොඳාකාරවම දැක්ක ගාම හිතන්නේ මේ ජුදා ජාතිකයෙක් කෙනෙක් හිතන්නට ඇති. නමුත් මේ සමාරීය ජාතිකයාට එතකොට තමාගේ ජාතියවත් ඒ මිනිස්සයාගේ ජාතියවත් බලපාන්නේ නැහැ. එක පැත්තකින් දැන් තමා කල්පනා කරන්න පුළුවන් මේ ජුදා ජාතිකයෙක් මම මොකටද උදව් කරන්නේ ජුදා ජාතිකයන්ට ජුදා ජාතිකයෝ හැමදාම අපිව පල්ලෙහාට දාපු අය මම උදව් කරන්න ඕනේ නැහැ මම යනවා කියලා යන්න තිබුණා. එක පැත්තකින්. නමුත් ඔක එහෙම කළෙත් නැහැ. අනිත් පැත්තෙන් ඕඩි හිතෙන්න තිබුණා දැන් මම සමාරීය ජාතිකයෙක් හැටියට ජුදා ජාතිකයෝ අපිව කවදාකවත් මේ සැලකුවේ නැහැ අපි සැලකුවේ නැහැ. ඒතර හේතු තත්වයක මම මේ මනුස්සයට උදව් කරන්න කියලා මට ප්‍රශ්නයක් ඇති වෙයිද? ඒ පැත්තත් කල්පනා වෙන්න තිබුණා. අනිවාර්යයෙන්. නමුත් ওই දෙකම ගැන හිතන්නේ නැතුව අර අනිත් අයට ප්‍රශ්න උනේ ඒවනේ. ජාතිය වත් පිළිවෙත්නේ. නමුත් මොහු මේ දෙකම ගැන හිතන්නේ නැතුව ඔහු යන්න හිටපු ගමන ගැන හිතන්නේ නැතුව ඔහු ගිහිල්ලා උදව් කරනවා. ඔහු කරන උදව් කරන එකේ දැන් අපිට සාමාන්‍යයෙන් අපි මිනිස්සුන්ට උදව් කරනවා. නමුත් උදව් කරලා අපි පුළුවන් තරම් ඉක්මනට පැනලා යන්නනේ බලන්නේ.
කරා. ඒ අවස්ථාවට මුහුණ දුන්න පැනලා යනවා. නමුත් මොහු උදව් කරන ආකාරය දැක්කහම ඔහු නිකන් උදව් කිරීමක් නෙමෙයි. ඒ පුජ්‍යලයාගේ තුවාල ඔක්කොම හොදලා ඒ වලට බෙහෙත් දාලා කරන්න පුළුවන් අනිත් සත්කාර කරලා ඊට පස්සේ තානායමකට එක්කන් ගිහිල්ලා ඒ රාත්‍රිය ඔහුත් එක්ක ඉන්නවා. එතකොට මේ පුජ්‍යලයාට එහෙම බැලුවොත් මොනතරම් වගකීම් තව තියෙන්නට ඇද්දනේ. දැන් අර පූජක තැනට තිබිච්ච වගකීම, ලෙවි තැනට තිබිච්ච වගකීම. ඒගොල්ලන් ඒ වගකීම මුල් කරගෙන උදව් කිරීම අමතක කළා. නමුත් මේ පුජ්‍යලයා උදව් කරලා තමාගේ සමහරට වගකීමුත් අමතක කළා. මේ මුළු රැයක් එළි වෙනකම් ඉන්නවයි කියන්නේ. එතකොට මේ පුජ්‍යලයා එක්ක ඒ තරම් මොහුගේ උදව් කිරීම සහ මොහු සහෝදර දයාව, අසල්වැසි දයාව උපරිමයෙන්ම දැක්ක පුජ්‍යලේ. ඒකනේ මෙච්චර ලොකු උදව්වක් ඔහු කරන්නේ. එතනිනුත් ඔහු නවතින්නේ නැහැ. නමුත් ඊට පස්සේ තමයි මම හිතන්නේ පහවදා උදෑසන ඔහුට අර මං කිව්වා වගේ ඔහුගේ තව වැඩ කටයුතු තියෙනවා. දැන් මේ පුද්ගලයා කිසි මට්ටමකට ස්ථාවර වෙලා තියෙන්නේ. ඒ නිසා තව මොන හරි දෙයක් කරන්නට තියෙනවා නම් මේ දේ කරන්නට කියලා තානායමේ කෙනෙකුට බාර දීලා තව මුදලුත් අතට දීලා එතරින් මාරු වෙලා යන්නෙත් නැහැ. ඒ කියන්නේ යනවා නමුත් කියන්නේ මම නැවත එනවා. මම නැවත ආපුවාම මොකක් හරි අඩු මුදලක් තිබුණොත් මම ඒක ගෙවන්නම්. බැඳීමක් තියලා තමයි යන්නේ. ඒ කියන්නේ දැන් සමහර විට අපිට අපි උදව්වක් කරපුවාම අපි දැන් අපි උදව්ව කළානේ කියලා අපි එතනින් නික්මලා යනවා. අපිට අපි අමතක කරනවා. නමුත් මේ පුජ්‍යලයා උදව්ව ඇත්තටම තමාගේම දෙයක් බවට පත් කර ගන්නවා. නේ? තමාගේම දෙයක්, තමාගේම කෙනෙක් එන්නේ තත්ත්වයට ඔහු පත් වෙලා තිබෙනවා. ඒ විදිහට තමයි ඔහු උදව් කරන්නේ. ඒක තමයි ඔහුගේ මේ සමාර්ථානුවරයාගේ තියෙන ප්‍රබලත්වය. ඔහු තමාගේ වැඩ කටයුතු ඔක්කොම අමතක කරලා මෙයා වෙනුවෙන් කළ යුතු දේ උපරිමයෙන්ම කරන තත්වයකට ඔහුපත් වුණා. ජේසුස් ඇත්තෙන්ම දකින්නේ එයා තමයි සැබෑම අසල්වැසියා. සැබෑම අසල්වැසියා ඔහු. දැන් හිතවතුනි ඔබට පැහැදිලිද උන්වහන්සේ කියන දේ. ඔබ මේ වගේ අසල්වැසියෙක් වෙන්න, මේ අසල්වැසිකම ජීවත් කරවන්න, ඔබේ සහෝදරයට ඔබ සංවේදී වෙන්න, ඔබේ සහෝදරයට ආදරය කරන්න, ඒ කෙනාව ඇහුම්කන් දෙන්න, ඔබේ අවට ඉන්න ඔබේම හිත මිත්‍රයෝ, ඔබ යාළුවෝ, ඔබ ආශ්‍රය කරන අය, ඔබේ වැඩපලේ අය, මේ හැම කෙනෙකුටම ඔබ මේ සහෝදරත්වය පාන්න ලෑස්තිද? ඔබ මේ ආදරය දක්වන්න ලෑස්තිද? අපි මේවා කල්පනා කරන්න ඕන. නිකන් අපි දේව වචනේ අහන පළියට නෙවෙයි. උන්වහන්සේ කියනවා මේවා දවසින් දවස මොහොතින් මොහොත ඔබ ජීවත් කරවන්න කියලා. ඒ ජීවත් කරවීම තමයි අපිට පුළුවන් වෙන්නේ තව ජීවිතයකට ජේසුව දෙන්න. මම නිවැරදි මං හිතන්නේ පිටුමනේ. ඔබ වහන්සේ පැහැදිලි කරන්න ජේසු කොයි විදිහටද මේක ජීවත් කළේ කියන එක. ජේසු කොහොමද අනිත් අයට ආදරය කළේ කියන එක. ජේසු කොහොමද අනිත් අයව පිළිගත්තේ කියන එක. මේක අපි අපේ ජීවිතවල ජේසුව ජීවත් කරන්න ලෑස්ති නම් අපි ඒක ඉගෙනගෙන ඉන්න ඕනේ. කොයි විදිහටද ජේසුගේ ජීවිතය ගත කළේ කියන එක. ඔබන්සේ ඒ උදාහරණත් එක්ක පැහැදිලි කළොත්. ඔව් දැන් අපි ගත්තාම ජේසුගේ ජීවිත කාලය කියන්නේ ප්‍රසිද්ධ ජීවිතේම අපි දකින්නේ උන්වහන්සේගේ ආදරයනේ. උන්වහන්සේ කොහොමද සමහර විට උන්වහන්සේ නොදැකපු මිනිසුන්ට පවා ආදරය කළේ. දැන් අපි ගමු ටිකක් උදාහරණ කිහිපයක්. උන්වහන්සේ ළඟට පව්කාර ස්ත්‍රියව රැගෙන එනවා. පාපයක් කරපු කෙනෙක්. ගල් ගහන්න ඕනේ නීතිය අනුව. ගල් ගහලා මරලා දාන්න ඕනේ තත්ත්වයක්. එතකොට එහෙම කෙනෙක්ව උන්වහන්සේ ළඟට ගෙනාපුවම උන්වහන්සේ දන්නවා ගල් ගහන්න ඕනේ. නමුත් උන්වහන්සේ කිසිම ගලක් අතට ගත්තේ නැහැ. උන්වහන්සේගේ ආදරය ඒකයි. උන්වහන්සේ ගලක් අතට ගත්තේ නැහැ. උන්වහන්සේ කිව්වා හරි මෙයා වැරද්දක් කරලා තියෙනවානේ. එහෙනම් මෙතන වැරද්දක් නොකරපු කෙනෙක් පළවෙනි ගල ගහන්න. උන්වහන්සේ ගල් ගහන්න කිව්වෙත් නැහැ, එපා කිව්වෙත් නැහැ. නමුත් මෙතන කිසිම වැරද්දක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් එයා පළවෙනි ගල ගහන්න. ඒතර උන්වහන්සේ මනුෂ්‍යත්වයේ තුල ඒ ආදරය මහ පුදුමාකාර දැක්කා. ඒතකොට මේ කෙනාව වෙනස් වී කළ යුතු ආකාරය සහ මෙතන වටේ ඇවිල්ලා ඉන්න අයවත් වෙනස් කළ යුතු ආකාරය. මෙතන වටේ ඉන්න කවුරුත් මේ සුද්ධවන්තයෝ නෙමෙයි. මේ හැමෝම වැරද්ද කරපු අය. සමහර විට ඒ කාන්තාව එක්කම වැරද්ද යෙදිච්ච අය. එහෙම කරලත් මෙතනට ඇවිල්ලා ගල් ගහන්න උත්සාහ කිරීම උන්වහන්සේ අනුමත කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කිව්වා මෙතන කිසිම වරද්දක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්න කියලා. මොකද එක පැත්තකින් ඒ අයට ගල් ගහන්න එපා කිව්ව කියලා ජේසු කිව්වා නම් කෙලින්ම එතකොට ඒ මිනිස්සු කෙලින්ම කුපිත වෙන්නට තිබුණා. මේ නීතිය කඩ කරනවා, ව්‍යවස්ථාවලිය කඩ කරනවානේ කියලා නේ. ඔබ වහන්සේ ව්‍යවස්ථාවලිය කඩ කරනවා. එහෙම කරන්න බෑනේ කියලා ඔවුන් කියන්න තිබුණා. නමුත් ජේසු එහෙම කළේ නෑ. ජේසු කිව්වා මෙතන කවුරු හරි ගල් වැරද්දක් නොකරපු කෙනෙක් ඉන්නවා නම් පළවෙනි ගල ගහන්නයි. නමුත් අපි දැක්කනවා ඊට පස්සේ ගල් ගහන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නෑ. අවසානයේ ජේසුත් ඒ කාන්තාවත් විතරක් ඉතුරු වෙනවා. එතකොට ජේසු කියනවා කාන්තාවට ආයේ මේ වැරදි කරන්න එපා. එපයි කියලා. එතකොට බලන්න උන්වහන්සේගේ ආදරේ දැක්කනේ. උන්වහන්සේ මහා පුදුමාකාර විදිහට ඒ කාන්තාවගේ වැරද්දත් වෙනස් කළා සහ ඇයට පුදුම ආදරයකින්
ඇයව නිදහස් කළා. ඒ වගේ තමයි ඉතින් අපි දකින උන්වහන්සේ සකේයුස්ගේ ගෙදරට යනවා. මුළු සමාජයක්ම කොන් කරපු මිනිසෙක්නේ සකේයුස් කියන්නේ. සකේයුස්ට සම්පූර්ණයෙන්ම කොන් කරලා සකේයුස් අය කැමියෙක්, ඔහු වැරදි කරන කෙනෙක්, මිනිස්සුන්ගේ මුදල් අයථා විදිහට ගන්න කෙනෙක්. එහෙම කියපු මිනිස්සයා ගෙදරට ජේසුස් කියනවා අද මම ඔබේ ගෙදරට එනවා. ඒක ආදරය, මහ පුදුමාකාර ආදරයක්. මේ මුළු සමාජයක්ම ඔහුට විවේචනය කරද්දී, ඔහුව කොන් කරලා දාද්දී ජේසුට පුළුවන් නම් ඔහුගේ ගෙදරට යන්නනේ. ඉතින් මේ වගේ උදාහරණ අපිට ඕන තරම් හම්බ වෙනවා. ඉතින් අපේ සමාජය තුලත් සමහර අය ඉන්නවා එහෙම සමාජයක් කොන් කරලා ජීවිතේ විනාශ කරලා අන්තිම අඩියට වටන්න උත්සාහ කරන පුජ්‍යලයක්. එයාගේ දුර්වලකම් තියෙන්න පුළුවන්, වැරදි තියෙන්න පුළුවන්. නමුත් සැබෑ කතෝලිකකම කියන්නේ එයා වෙනුවෙන් යමක් කරන්න, එයාට යම්කිසි හඳුනා ගැනීමක් මේ සමාජය තුල ළඟා කර දෙන එක. ජේසු කලේ ඒ දේ තමයි අනිවාර්යයෙන්. ඒකයි උන්වහන්සේ කිව්වේ මං හිතන්නේ රෝගියෙකුට මිස නිරෝගියෙකුට වෙදෙකුගෙන් කම් නැහැ කියලා. උන්වහන්සේ හොයාගෙනම ගියේ තුවාල මිනිස්සුන්. අඩුපාඩු තියෙන මිනිස්සුන්. ඒක තමයි උන්වහන්සේගේ ජීවිතය නේද පිටුබෙනේ. එහෙම ගිහිල්ලා උන්වහන්සේ ඒ දේ කළා වගේම තමයි උන්වහන්සේ මෙතන දැන් අපිටත් කියන්නේ ඒ දේ කරන්නයි කියන්නේ. මේ දැන් අනිවාර්යයෙන්ම දැන් ඊට පස්සේ උන්වහන්සේ මෙතනින් අහනවානේ මේ විනයදරයාගෙන් දැන් මේ අතරින් කවුද මේ මිනිහයාට දයාව දැක්ුවේ කියන්නේ. එතකොට විනයදරයා කියනවා අර උදව් කරපු පුජ්‍යලයා. ඊට පස්සේ ජේසුස් ලස්සන්ට කියනවා එනවා ඔබත් ගිහිල්ලා එසේම කරන්න. මොකද මෙයාට අවශ්‍ය උනේ ස්වර්ග රාජ්‍ය උරුම කරගන්නනේ. ස්වර්ග රාජ්‍ය උරුම කරන්න මොනවද කරන්න ඕනේ කියන එකනේ. ඒතකොට ජේසුස් දැන් මෙතන අවසානයේ කියනවා එහෙනම් ඔබත් එසේම කරන්න. ඒ දේම කරන්න. ඔබ දැන් නීතිය දන්නවා, ඔබ හැමදේම දන්නවා. නමුත් ඔබට කරන්න බැරුව ගිය දේ තමයි මේ ව්‍යවස්ථාව ජීවත් කරන එක. දැන් ඔබ ගිහිල්ලා මේක ජීවත් කරවන්න. මේ විදිහටම ඔබ අසල්වැසියෙක් වෙන්න, හැම කෙනෙකුටම සහෝදරයෙක් වෙන්න, මේ විදිහටම ප්‍රේමය දක්වන්න හැම කෙනෙකුටම කියන දේ ජේසුස් ඉදිරිපත් කරනවා. බොහොම පැහැදිලි. මම හිතනවා අපි ලස්සන මානියකට යනවා. ජේසුස් අපිට අවදි කරවන තැන, ඔබ අවදි විය යුතු තැන. අපි දෙවන දේව ප්‍රකාශනයට අහුම්කම් දීලා මේ සාකච්ඡාව ඉදිරියට යමු. දෙවන දේව ප්‍රකාශනය ශුද්ධ පවුලතුමන් විසින් කොලිස්සිවරුන් වෙත යවන ලද හසුනින් උපුටාගත් කොටසකි. ක්‍රිස්තුස් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපයව මුළු මැවිල්ලේ අගතැන් ගන්නාසේක. මක්නිසාද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල්ද නොපෙනෙන්නා වූ දේවල්ද යන සියල්ල උන්වහන්සේ තුල මවන ලද්දේය. සියලු දේ උන්වහන්සේ කරුණු කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවා තිබේ. උන්වහන්සේ සියල්ලටම පළමුවෙන් සිටිනසේක. සියල්ලද උන්වහන්සේ තුල පවතින්නේය. උන්වහන්සේ සභාව නැමැති ශරීරයේ හිසය. එහි මූලාරම්භය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයානෝය. මෙසේ උන්වහන්සේ සියල්ලෙහි අසම සමතැන දරණසේක. මන්ද දේව කැමැත්ත අනුව දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුස් වහන්සේ තුල විය. උන්වහන්සේ කරුණු කොටගෙන මුළු විශ්වයම තමන් හා සමගි කර ගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින් කුරුසිය මත පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතු කොටගෙන සමාදානය ඇති කරමින් උන්වහන්සේ කරුණු කොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමගි කළසේක. පිටුමෙනි පවුලතුමා කොලිසිවරුන්ට ලියන ලිපිය අපි මේ කියුවේ. මේ ඇතුලේ ජේසු කවුද කියන එක පැහැදිලි කරනවා. දෙවියන් වහන්සේ කියලා අපි දැකපු නැති කෙනාගේ දෘශ්‍යමාන ස්වරූපය අපි දැක්කා. මේ සියල්ලෙහි අගතැන්පත් කෙනා, මේ සියල්ලෙහි උරුමකාරයා, මේ සියල්ලෙහි අයිතිකරුවාණන් කියන එක. මොකක්ද අපි මේකෙන් පැහැදිලි කරගන්නට වටින්නේ? ඔව් එතන ඇත්තටම ඔබ කියනවා වගේ මෙතන සම්පූර්ණයෙන්ම සඳහන් කරන්න උත්සාහ කරන ශුද්ධ පවුලතුමා මැවිල්ලේ සම්පූර්ණ අධිකාරීත්වය ජේසුස් ස්වාමීන් වහන්සේට තියෙනවා කියලා. දැන් අපි දන්නවා අපි ගත්තොත් ජෝහන්තුමාගේ සුවිශේෂයේ පෙරවදන ජෝහන්තුමාගේ සුවිශේෂයේ ආරම්භයේම මුල්ම කොටස එතනදී කතා කරනවා ආරම්භයේම වචනයානෝ සිටසේක වචනයානෝ දෙවියන් වහන්සේ සිටසේක කියලා. එතකොට මේ දෙවියන් වහන්සේ හා ජේසුගේ සම්බන්ධතාවය තමයි එතන කතා කරන්නේ. ඒ හා සම්බන්ධවම දැන් මේ සුදෝ පාවුලතුමා කොලොසි සංඝයට තවදුරටත් පැහැදිලි කරන්න උත්සාහ කරනවා
ස්වාමින් වහන්සේ උදේසා ස්වාමින් වහන්සේ කරුණ කොටගෙන තමයි මේ ලෝකයේ බිහි වුණේ. ඒතර මේ ලෝකයේ හැම දෙයක්ම ස්වාමින් වහන්සේ කරුණ කොටගෙන බිහි වෙච්ච දෙයක්. ඒතර ලෝකයේ ආරම්භය උන්වහන්සේ කරුණ කොටගෙන උන්වහන්සේගේ අධිකාරීත්වය තුළ ඇති වාසේම ලෝකයේ ගැලවීමත් උන්වහන්සේගේ මරණය පරාජය කරලා උත්ථාන වීම තුළ මනුෂ්‍යත්වයට ළඟා කර දුන්නු දෙයක් හැටියට තමයි මෙතන මේ සුදෝ පාවුලතුමා කොළොසි සංඝයට මේ පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරන්නේ. පැහැදිලි. පියතුමිනි මෙතන අපිට පැහැදිලි කරලා දෙන්න මේ කොටසේ උන්වහන්සේට පෙන්නනවා උන්වහන්සේ සබාව නැමැති ශරීරයේ හිස කියලා. මේ කොටස අපි තව කොටස්වලදී අහලා තියෙනවා. තව මේ සුවිශේෂය ඇතුලේ ලිපි ඇතුලේ අපි අහලා තියෙනවා මේක සබාවේ ශරීරය සබාව නැමැති ශරීරයේ හිස උන්වහන්සේ කියලා. මොකක්ද මේ තුල අපිට පැහැදිලි කරන්න හදන්නේ? ඔව්. දැන් අපි ගත්තොත් අපේ ජීවිතය අපේ ශරීරය ගත්තොත් ශරීරයේ වඩා වැදගත්ම අවයවය තමයි හිස. මොකද හිස තුල තමයි අපේ පංච ඉන්ද්‍රියන් සම්බන්ධ වෙලා තියෙන්නේ. අපේ දෘෂ්ටිය අපිට ඇහෙන දේ අපිට මේ හැම දෙයක්ම සම්බන්ධ වෙන්නේ එතනනේ හිස තුලනේ. එතකොට ශරීරයට හිස කියන්නේ එහෙම ඒක නැතුව ගියොත් ශරීරයක් නැති තත්ත්වයකටපත් වෙනවා. එතකොට ශරීරය යම්කිසි දකින මානය කළ යුතු දේ සිදුවිය යුතු දේවල් මොනවද කියන හැම දෙයක්ම තීරණය වෙන්නේ මේ හිසත් සම්බන්ධයෙන්. අන්න ඒ වගේ සුදෝ සභාව ගත්තාම සුදෝ සභාවේ හිස වෙන්නේ එතකොට ක්‍රිස්තුස් වහන්සේ. අර ශරීරයට හිස කියන එක වැදගත් වෙන්නේ යම්සේද ඒ හා සමානව සුදෝ සභාවට ක්‍රිස්තුස් වහන්සේ හිස බවට පත් වෙලා ක්‍රිස්තුස් වහන්සේ වැදගත් වෙනවා. ඒතර ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන තමයි එතකොට මේ සභාව සම්පූර්ණයෙන්ම ශක්තිමත්ව මේ ගමන යා යුත්තේ. එතකොට සභාවට තියෙන දැක්ම වෙන්නට ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ දැක්ම. සභාවට තියෙන ගමන වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ ගමන. සභාව කටයුතු කළ යුතු ආකාරය වෙන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන මේ වචනය තුල බලාපොරොත්තු වෙන ආකාරය කියන දේ තමයි අපිට මෙතනදී මම හිතනවා පිටුමා ලස්සන තැනකට අපි වරගෙන ආවා. ක්‍රිස්තුස් වහන්සේගේ දැක්ම තමයි අපේ දැක්ම වෙන්නට ඕනේ. සභාවක් විදිහට පුද්ගලයෙක් විදිහට ඔබ කිතුණුවෙක් නම් ඔබ කිතුණුකම ජීවත් කරනවා නම් ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙන්න කියපු විදිය, ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වෙච්ච විදිය, ක්‍රිස්තුස් වහන්සේගේ දැක්ම, ක්‍රිස්තුස් වහන්සේ හිතපු විදිය මේක තමයි අපේ විදිය වෙන්නට ඕනේ. ඔබ ලෑස්තිද ඒ දේ කරන්නට? උන්වහන්සේ කිව්වේ ඔබ අසල්වැසියෙක් වෙනවා නම් මේ විදිහට වෙන්නට කියලා. මම හිතන්නේ මේ ක්‍රමය ඇති අපිට අපේ ජීවිත නිවැරදි තැනකට අරන් යන්න. පිටුමිනි අපි මේ අවසන් භාගයට එනකොට මම කැමතියි වහන්සේගෙන් දැනගන්නට මේ පළමු දේව ප්‍රකාශනය, දෙවන දේව ප්‍රකාශනය සසුදු සුවිශේෂය ඇතුලේ අද දවසේ මූලික කරගෙන අපිට පැහැදිලි කරන්නට හදන්නේ ඔබ කොයි විදිහටද මේ ජීවිතය, කිතුණු ජීවිතය ජීවත් කරවන්නට ඕනේ කියන එක. මේ යුගයත් එක්ක මේ අපි පහු කරන කාලවකවානුවත් එක්ක අපිට ඇත්තෙම මේ 15 වෙනි ඉරිදා සාමාන්‍ය සමය 15 වෙනි ඉරිදා අපිව අලුත් මානයකට උන්වහන්සේ අරගෙන යන්නට යනවා. මේක තමයි ඔබ මේ යුගයේ ජීවත් වෙන්නට ඕන විදිය කියලා. මේ ගැන අපි සැකවින් පැහැදිලි කරලා දුන්නොත් මොකක්ද ඔබ මේ යුගයේ ජීවත් වෙන්න ඕන ක්‍රමය කියන එක මම හිතනවා ඒක වටිනවා අපේ අයට. ඔව්. ඉතින් ඇත්තටම කිතුණු ජීවිතයේ සැබවින්ම ප්‍රේමය කරන කරගෙන ජීවත් වෙන ජීවිතයක්. ඉතින් ඒක තමයි අද දේව වචනය තුළ අපිට අතිශයින්ම මතක් කර දෙන්නේ. නමුත් එතන අපි එක දෙයක් දකිනවා ඔබ ඔබට ප්‍රේම කරන්නාක් මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. සමහර විට අද අපිට අසල්වැසි ප්‍රේමයේ හිඳ වෙලා තියෙන්නේ අපි ගොඩක් වෙලාවට අපිට ප්‍රේම කරන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබ ඔබට ප්‍රේම කරන ආකාරයට ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා. එතකොට මේ ඔබ ඔබට ප්‍රේම කරන ආකාරය මොකද අපි ගත්තොත් අද සමහර වෙලාවට අපි ගැනමයි අවතක්සේරු කරගන්නේ. අපිට ගැනමයි මේවා කරන්නේ. දැන් සමහරට තරුණ දරුවෝ කණ්ණාඩියක් ඉස්සරහට ගියාම සමහරට මූණේ කුරුලාවක් තිබුණොත් මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් තමාගේ ශරීරයටම තමයි බැනවදින්නේ. අන්න ඒ වගේ අපිට ආදරය කරන එක සමහරට අඩු වෙලා තියෙනවා. එක පැත්තකින් ආත්මාර්ථකාමීත්වයක් තියෙනවා. මම නැහැ කියන්නේ ආත්මාර්ථකාමීත්වය තුළ සම්පූර්ණම වෙනවා. නමුත් සමහර විට අද සමාජය තුළ ආදරය කියන ප්‍රේමය කියන එක නැති වෙලා තියෙන්නේ. සමහරට මේ ජේසු කියන ආකාරයට අපිට ආදරය කරන තත්ත්වය හීන වෙලා තියෙනවා. ඒ නිසා අපි සමාජයට ඒ ආදරය ගෙනියන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි කළ යුත්තේ මුලින්ම පුංචි කාලේ ඉඳන්ම මගේ ජීවිතයට ආදරය කරන එක. සහ අපි දරුවන්ට උගන්වන්නට ඕනේ පුංචි කාලේ ඉඳන්ම තමාට ආදරය කරන දරුවෙක් වෙන්න.
ඉතින් එතනින් එහාට ගියායින් පස්සේ සමාජය තුළ කාලයත් එක්ක අපිට පුළුවන් තව කෙනෙක්ට ඒ ආදරය රැගෙන යන්න. පිටුමිනේ මම ඔබන්සට බාධාවක් කරනවා මට හිතුණා ඒක කරන්න මේ අපි දැන් මේ කාලේ අහන ප්‍රවෘත්තිත් එක්ක මේ අපිට එනවා ගොඩ වෙලාවට ජීවිත විනාශ කරගන්නවා සමහරවිට තමුන්ගේම දරුවව මරලා අම්මත් මැරෙන්න හදනවා මේ වගේ දේවල් අපි අහනකොට මට හිතෙනවා ඔබ වහන්සේ කියපු ඔය අතුලාන්තය තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ තමුන්ට මේ යුගයේ ආදරය කරගන්න බැරි වෙලා තමුන්ගේ පවුලට ආදරය කරගන්න බැරි වෙලා මේ මනුෂ්‍යත්වයේ වටිනාකම නේද නැති වෙලා තියෙන්නේ. මේක නේද මේ අපේ අතර අපිට නැති වෙගෙන යන්නට යන්නේ අපිට ආදරය කරන එක. මම හිතනවා ඔබ වහන්සේ ලස්සන තැනක් අපිට මග පෙන්වුවේ. ඔව් අනිවාර්යෙන්ම ඒක තමයි හේතු වෙලා තියෙන්නේ. දැන් තමාගේ දරුවව මරලා දාන්න තරම් තත්යකටපත් වෙනවයි කියන්නේ අද කොච්චර මේ සමහර මිනිස්සු ඉන්නවද ජීවත් වෙන්නට බෑ. අනාගතයක් නැහැ. මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් කොහොම හරි ගැට ගහගෙන පෞල් ජීවිතය ගෙනියන්න උත්සාහ කරන අය. එතකොට ඒගොල්ලන් කොච්චර තමන්ගේ පවුලට තමාට ආදරේද කියන එක. නමුත් සමහර අය ඉන්නවා පොඩ්ඩ මේවා වෙච්ච ගාම තමාට කිසි ආදරයකුත් නැහැ. ජීවිතෙත් නැති කරගන්නවා. ලොකු විනාශයක් බවට පත් කරගන්නවා. ඉතින් ඒකෙන් ඇති ඵලයක් නැහැ. ඒක ඇති දෙයක් නැහැ. නමුත් ඒකෙන් වෙන්නේ අපිට අර තමාට ආදරය කරනයි කියන ඒ සංකල්පයෙන් අපි මිදිලා. ඒ තුල අපි ගොඩක් මේ මොනවාද ආත්මාර්ථකාමීත්වයටත් වඩා ගොඩක් මේ කේන්තියට නේ තරහවට ඒවා තුල කටයුතු කරන්න උත්සාහ කිරීමක්. ජීවිතයට මුහුණ දෙන්න ලෑස්ති නැහැ. ලෑස්ති නැහැ. මේ වගේ යුගයක අපි ජීවත් වෙනවා නම් මීට වඩා ඕන තරම් ක්‍රම තියෙනවා. මිනිස්සුන්ට කොයි විදිහටද අපි ජීවත් වෙන්නේ කියලා හිතන්නේ. ඉතින් මේ කම තමයි අපිට නැති වෙලා තියෙන්නේ. මම හිතනවා වහන්සේ අපි අවසන් කරලා මඟ පෙන්වීමක් දෙමු. කොයි විදිහටද මේ කාලය අපි අසල්වැසියන්ට ආදරය කරගෙන අපිට ආදරය කරගෙන ජීවත් වෙන්නට ඕනේ කියන එක. ඔව් ඉතින් සැබවින්ම අපි දන්නවා මේ කාලේ අපි කතා කරන තරම් ජීවත් වෙන්න ලේසි නෑ. ජීවිතය ප්‍රායෝගිකව ගත කරද්දී අපිට තියෙනවා අභියෝග බොහෝමයක්. නමුත් අපි දන්නවා මේ හැම දෙයකටම තුල අපි ජීවිතය කොහොම හරි අපි ඒ ගමන යන්නට ඕනේ. ඒ ගමන යන්නට ඉතින් අපිට කරන්න පුළුවන් දේවල් තිබෙනවා. අපිට නැති දේවල් බොහෝම දේවල් තියෙනවා වෙන්නට පුළුවන්. අපිට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන් නැති වෙන්නට පුළුවන්. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් අපි ළඟ තව ඉතුරු වෙච්ච දේවල් මොන හරි තියෙනවා. අපේ මනුස්සකම්, අපේ යහපත් සිතුවිලි, ඒ දේවල් තියෙනවා. ඉතින් ඒවා ඔස්සේ අපිට ගොඩනගෙන්නට පුළුවන්. ඒවා ඔස්සේ අපේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒවා ඔස්සේ අපිට මේ එකිනෙකා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. අපිට නොහිතන පැතිවලින් සමහරවිට අපිට කරන්න පුළුවන් තැන්වලින් යම්කිසි දෙයකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ පුංචි දේ හරි කරන්නට අපි උත්සාහ කරමු. ඉතින් ඉදිරියේදී අදට වඩා මේ තියෙන අර්බුදකාරී තත්ත්වය වැඩි වේවි. අපි දැන් කතා කරනවා, සාකච්ඡා කරනවා, කාදිනල හිමිපාණනුත් අපිට විශේෂයෙන් මීසන් වල මේ ආහාර අර්බුදය වෙනුවෙන් යම්කිසි පිළියම් වලට යෙදෙන්නට කියලා කියනවා. ඉතින් අපි මේ වගේ පුංචි ක්‍රියාදාමයන් ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ සෑම මීසමකම ඒ වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරනවා. දැන් මගේ මීසමේ ට්වින්සිටි පාවුලා සමිතිය සහ කුඩා කණ්ඩායම් කිහිපයක් එකතු වෙලා දේවස්ථාන භූමියේ වගා කටයුතු කරනවා. එතකොට ඒ අයට ගන්න නෙමෙයි. ඒ අයට මේ පළදාව ඒ අයට ගන්න නෙමෙයිනේ. අනිත් තව කායක් හරි බෙදා ගන්න, නැති කෙනෙක් එක්ක හරි බෙදා ගන්න. ඒ වගේම අපේ රටේ දැන් මේ තියෙන ප්‍රශ්න වලට ගොඩාක්ම හේතු වෙලා තියෙන නිසි කල්පනාකාරීත්වයක් නැති වෙච්ච එකනේ. දැන් සමහර විට අපේ ගමේ කල්පනාකාරීත්වය අපිට මීසන් ජනතාවක් එකතු වෙලා අපිට කරගන්න පුළුවන්. රටේ කල්පනාකාරීත්වය නැති වුණාටනේ. දැන් මම ඒකයි මගේ මීසමෙත් කිව්වේ මගේ පල්ලියේ ඉස්සරහා මම දකිනවා කොස් කපලා විකුණනවා. දැන් අපේ ගම්වල කවදාකවත් කොස් විකුණලා නැහැ. කොස් බෙදා ගන්නවා එහෙම කරනවා මිස. ඉතින් ඒ නිසා මම කිව්වා දැන් වාද්‍ය සාමාන්‍යයෙන් මේ නගරයේ ඉන්න ජනතාවට කොස් නැති වෙන්නට පුළුවන්. නමුත් වාදුවේම තව තියෙනවානේ ගම්. ඒ ගම්වල සමහරවිට කොස් තියෙනවා. ඒගොල්ලන්ට ඒ අසල්වැසියා එක කොස් බෙදා ගන්න විදියක් නැහැ. මොකද ඒ ගෙදරත් කොස් ගහක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ තියෙන මේ කොස් ගෙඩිය මේ නගරයට ගේන්න පුළුවන් නම් තමාගේම මීසමේ කෙනෙකුට ඒක ගෙනව දෙන්න පුළුවන් නම් එතන අර ලස්සන බෙදී යාමක් තියෙනවා. ඉතින් ඒ වගේ සරල දේවල් වලින් හරි අපිට මේ අවස්ථාවේදී සම්බන්ධ වෙන්න පුළුවන් නම් මම හිතන්නේ මේ තියෙන අභියෝගාත්මක තත්ත්වයෙන් අපි යම්කිසි නිදහසක් ඇති කර ගන්න පුළුවන්. ඒවා මේ දේවල් බෙදී යාමක් සිදු වෙන්නට ඕනේ. පැහැදිලි. ඉතින් දාබර හිතවතුනි මේ සාකච්ඡාව මැදත් අපි උත්සාහ කළේ ඔබට මේ
ජේසු පෙන්නපු දේ, ඒ සහෝදරත්වය, ඒ දයානුකම්පාව ඔබ පාන්න ඔබේ අසල්වැසියාට එතන නියම කිතුනුකම අපිට ජීවත් කරන්න පුළුවන් වෙවි. බෙහෙවින්ම ස්තුතියි ගරු පියතුමනි. අද දවසේ ඔබ වහන්සේගේ වෙලාව දීලා අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන ඔබ වහන්සේට ජේසු පිහිටයි. දාබ්‍ර හිතවතුනි, අපි අද දවසේ සාකච්ඡා කළේ සාමාන්‍ය සමයේ 15 වෙනි ඉරිදාට නියමිත දේව වාක්‍ය සංග්‍රහය. හමු වෙමු නැවත සත් දිනකින්. එතෙක් ඔබ සැමට ජේසු පිහිටයි.